අපි අද සම්බන්ධ වෙලා තියෙන්නේ අපේ අර අලුතෙන් පටන් ගත්තු කොටසේ. ඒ කියන්නේ අපි අර ස්පීඩ් රිවිෂන් එකක් පටන් ගත්තේ යුනිට් වල වැදගත් කොටස් ටික සාකච්ඡා කරන. ඒක අපි කලින් වීඩියෝ එකෙන් සාකච්ඡා කරගත්තා. පළවෙනි වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරගත්තා දුෂ්ටාවීතාවය පිළිබඳ වැදගත් સિદ્ધාන්ත කොටස් ටිකක් කතා කරා. පැහැදිලිද කියන එක. ඊට පස්සේ අපි කිව්වා දෙවෙනි වීඩියෝ එකේ බලාපොරොත්තු වෙන කියලා කිව්වා. එයා දාලා පාස් පේපර්ස් ආපු වැදගත් ප්‍රශ්න කොටස් ටිකක් සාකච්ඡා කරගන්න. ඊට පස්සේ ඔයාලට ඒකේ ගණන් කොටස් ටික හදන්න පුළුවන්. අමාරු මොන හරි කොටස් තියෙනවා නම් මට ඒක අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා මේ කමෙන්ට් එකක් හරි මගේ ෆෝන් නම්බර් මැසේජ් එකක් කරලා දාලා අමාරු ප්‍රශ්න තියෙනවා නිරාකරණය කරගන්න සම්පූර්ණයෙන්. පැහැදිලිද කියන එකයි. ඒතර අපි මම ඒකේ දාලා තිබ්බ කලින් වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් දාලා තිබ්බා මෙන්න මේ අවුරුදු ප්‍රශ්න ටික කරලා තියන්න. ඒතර අපිට ඒ ටික තමයි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. පැහැදිලිද කියන එකයි. ඒතර අපි ඒකේ විදියට පළවෙනිම ප්‍රශ්නේ අපි ගන්නවා 2010 ප්‍රශ්නේ. පැහැදිලිද කියන එක. 2010 ප්‍රශ්නේ අපිට කියලා දෙන මෙන්න මෙහෙම කොටසක්. රූපයේ පෙන්වා ඇති පරිදි හරි රූපයේ පෙන්වා ඇති පරිදි කුඩා ගෝලයක් ගැඹුරු භාජනයක් තුල ඇති මිශ්‍ර නොවන ද්‍රව කඳක හරිද මිශ්‍ර නොවන ද්‍රව කඳන් දෙකක් හරහා වැටේ හරිද ද්‍රව කඳේ දුෂ්‍රාවීතාවය හරි නීට1 සහ නීට2 ගෝලයේ අදාළ ආන්ත ප්‍රවේග පිළිවෙලින් v1 සහ v2 කියලා දීලා තියෙනවා පැහැදිලිද කියන එක අපිට ආන v1 සහ v2 අතර සම්බන්ධයක් ගන්න කියලා කියනවා v1 නීට1 කියලා කොටස් ටිකක් දීලා තියෙනවා හරිද බලන්න දැන් මේ ප්‍රශ්නය අපි කොහොමද තර්ක කරගන්නේ කියලා ඉවරලා හරි අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම 2010 A level විභාගයේ හරි දුෂ්ටාවීතාවෙන් අහලා තියෙන ප්‍රශ්නාංක 45 ප්‍රශ්නාංක 45 හරි අපි දන්නවා මෙන්න මෙහෙම වාචනයක් දීලා තියෙනවා හරිද මෙන්න මෙහෙම වාචනයක් දීලා තියෙනවා මේකේ ද්‍රව වර්ග දෙකක් පෙන්වනවා අපිට පැහැදිලිව පෙන්වලා තියෙනවා එකක් මෙන්න මේ වගේ අපිට පෙන්වලා තියෙනවා පැහැදිලිද කියන එක හරි ඔන්න ඔයාලා අපිට පෙන්වලා තියෙනවා අනිත් ද්‍රවය අපිට මෙන්න මේ වගේ පැහැදිලිව පෙන්වලා තියෙනවා ද්‍රව වර්ග දෙකක් කියලා ඔන්නම ද්‍රව වර්ග දෙකක් කියලා පෙන්නලා තියෙනවා. හරි. ඊට පස්සේ අපිට කියනවා මෙන්න මෙයාගේ හරි. මෙන්න මෙහෙම වස්තුවක් පහළට වැටෙනවලු. මේකේ ඇතුළේදී ආන්ත ප්‍රවේගය v1 නීට1 කියන දුෂ්‍රාවීතා සංගුණකය. දුෂ්‍රාවීතා සංගුණකය. මේකේ ඇතුළේදී ආන්ත ප්‍රවේගය v2 මේකේ දුෂ්‍රාවීතා සංගුණකය නීට2 කියලා තියෙනවා. දුෂ්‍රාවීතා සංගුණකය. හරි. ඊට අපි මෙතන මුලින්ම මතක් කරගන්න ඕන ආන්ත ප්‍රවේගයෙන් චලිත වන වස්තුවක් නම් ආන්ත ප්‍රවේගය සමානයි 2r වර්ග g බෙදීම 9යි නීටා රෝ ඍණ රෝ w කියලා අපි ගන්නවා. හරි. මේක අපි ගන්නවා වැදගත් කරුණු විදියට රෝ කියන්නේ වස්තුවේ ඝනත්වය. රෝ කියන්නේ වස්තුවේ ඝනත්වය. රෝ w කියලා කියන්නේ ද්‍රවයේ ඝනත්වය. ද්‍රවයේ ඝනත්වය. මේක අපිට නොපෙනෙන කරුණක් තමයි මේකේ ද්‍රවයේ ඝනත්වය මම රෝ 1 කියලා ගත්තා නම් මේ ද්‍රවයේ ඝනත්වය මම රෝ 1 කියලා ගත්තා නම් හරිද මේකේ ද්‍රවයේ ඝනත්වය මම රෝ 2 කියලා ගත්තා නම් අපිට ගන්න පුළුවන් වැදගත්ම දේ තමයි මම නම් මේ ගානේ දකින මෙන්න මේ රෝ 2 සහ රෝ 1 කියන එක්කෙනා තර්ක කරගන්නවා අනිවාර්යයෙන්ම රෝ 2 කියන එක්කෙනා විශාලයි ඒ හේතුව ඝනත්වයෙන් වැඩි ද්‍රවය තමයි පහළ තියෙන්නේ තේරුම්ද කියන එක ඔන්න ඔය තර්කෙ මුලින්ම තේරුම් ගන්න ඕනේ හරි ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම ආන්ත ප්‍රවේගයෙන් චලිත වෙනකොට මේ ඉලක්කම නියතයක් නේ මේ 9ක් නියතයක් g කියන පදේ කොහොමත් නියතයක් එකම වස්තුව නිසා r කොහොමත් නියතයක් නේ එතකොට මට ගන්න පුළුවන් v නීට කියන එක්කෙනා හරි හොඳ තේරුම් ගන්න සමානයි 2r වර්ග g බෙදීම 9 වතාවක් රෝ ඍණ රෝ w කියලා මේ පදේ සම්පූර්ණයෙන්ම නියත නිසා මට ගන්න පුළුවන් v නීට අනුලෝම සමානුපාතිකයි රෝ ඍණ රෝ w කියලා ගන්න පුළුවන්. මෙන්න මේක තමයි අපිට ගන්න හදන්න ඕන තර්කය. හරි. ඒ කියන්නේ පළවෙනි හොඳ තේරුම් ගන්න කියන එක පළවෙනි ද්‍රවයේ ආන්ත ප්‍රවේගය වතාවක් නීටවල කියන ගුණිතය අනුලෝම සමානුපාතිකයි ඒ ද්‍රවයේ හදේ හොඳට ගන්න වස්තුවේ ඝනත්වය ඍණ ද්‍රවයේ ඝනත්වයට පැහැදිලිද ද්‍රවයේ ඝනත්වයට ඊටසේ දෙවෙනි කොටස આવොත් එම ඒකේදී ආන්ත ප්‍රවේගය වතාව දුෂ්‍රාවීතා සංගුණකයේ සමානයි ඒ ද්‍රවයේ ඝනත්වය කියන වස්තුවේ ඝනත්වය ඍණ ද්‍රවයේ ඝනත්වයට හරි අපි දන්නවා මෙතනදී හොඳ තේරුම් ගන්න කියන එක අපි ගත්තොත් එහෙම පළවෙනි එකට අදාළව එකට අදාළව අපි ගන්නවා v1 නීට1 කියන එක්කෙනා හරි v1 නීට1 කියන එක්කෙනා අනුලෝමයි රෝ ඍණ රෝ 1 කියලා අපි ගන්නවා දෙක
අපි ගන්නවා v2 නීට 2 කියන එක කියන අනුලෝමයි රෝ ඍණ රෝ 2 කියලා ගන්නවා. පැහැදිලිද කියන එක. ඒ කියන්නේ මේ දෙන්න මේ බලන්න මේ රෝගෙන් රෝ 1 අඩු කරාම එන උත්තරෙයි රෝගෙන් රෝ 2 අඩු කරාම එන උත්තරෙයි ඒ දෙන්න සමාන වුණොත් මොකද වෙන්නේ? ඒ දෙන්න සමාන වුණොත් මොකද වෙන්නේ? v1 නීට 1 කියන එක කියන සමානයි v2 නීට 2 කියලා එනවා. පැහැදිලි. අපි හොඳ ආකාරව දන්නවා රෝ 2 කියන පදය වැඩි නේද? ඒතර මේ රෝ 2 පදය වැඩි වෙනකොට මෙයා වැඩි වෙනකොට රෝ 1ට වඩා රෝ 2 පදය වැඩි වෙනකොට මේ මුළු පදවල මොකද වෙන්නේ? මේ හොඳ බලන්න. මේ මෙයාට වඩා මේ පදය වැඩි වෙනකොට හොඳට තේරුම් ගන්න මේ කොටස. මෙයා වැඩි වෙනකොට මේ මුළු පදේ මොකක් වෙනවද? අඩු වෙනවා. මුළු පදේම අඩු වෙනවා. පැහැදිලිද කියන්නේ? මෙයා වැඩි වෙනකොට මේ මුළු පදේම අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ පැත්තේ වටිනාකමත් අඩු වෙනවා නේද? එතකොට මේ පද දෙක ගත්තන් පස්සේ මෙයාට වඩා මෙයා පදේම ගත්තොත් මෙයාට වඩා මෙයා වැඩි. ඒ නිසා මොකක් වෙනවද අපිට ගන්න පුළුවන්? එම නිසා v1 නීට 1 කියන එක්කෙනයි v2 නීට 2 කියන එක්කෙනයි සලකුවොත් මොකද වෙන්නේ? v1 නීට 1 කියන එක්කෙනා අනිවාර්යෙන් විශාල වෙන්න ඕන. අනිවාර්යෙන් වැඩි වෙන්න ඕන. පැහැදිලි තියෙන්නේ අපිට. ඒ නිසා අපිට ගන්න පුළුවන් උත්තරය අංක 2 විදිහට සලකන්න පුළුවන්. උත්තරය අංක 2 විදිහට සලකන්න පුළුවන්. පැහැදිලිද? හයි. ඊට පස්සේ අපි ප්‍රශ්න සලකනවා 2011 ප්‍රශ්න අංක 19 අභ්‍යන්තර විස්කම්භයේ 0.4ක් වන එන්නත් කටුවක් වෙනුවට අභ්‍යන්තර විස්කම්භයේ 0.2 මිලිමීටර වන එන්නත් කටුවක් භාවිත යෙන් කියලා අපිට කියනවා. පැහැදිලිද කියන එක හරි. ඒතර අපි දන්නවා එකක අභ්‍යන්තර විස්කම්භයේ 0.4 මිලිමීටර කියලා කියනවා. හරි. අපි දමු මොහොම එන්නත් කටුවක් තියෙනවා. මෙයාගේ විස්කම්භය 0.4 මිලිමීටර කියලා කියනවා. මොම එන්නත් කටුවක් ඇති. හරි. මේ දෙන්නේ අපි අත තියලා තල්ලු කරන්නේ. පැහැදිලිද කියන එක. නේද? තල්ලු කරන්න බලයක් කරලා. තව තියෙනවා එන්නත් කටුවක් නේද? හරි. එයාගේ හරිද අපි හොම තල්ලු කරනවා. එයාගේ විස්කම්භය කොච්චරක්ද? 0.2 මිලිමීටර කියලා කියනවා. හරි. අපිට ගානේ කියනවා එන්නත විදීම සඳහා හෙදියෙක් විසින් තම මහපට ඇඟිල්ලෙන් යෙදිය යුතු වැඩිමනත් පීඩනය කොපමණද කියලා අහනවා. පැහැදිලිද? එන්නත් කටු දෙකෙහිම එකම දිගක් ඇති බවද අවස්ථා දෙකේම පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාවද එකම බව උපකල්පනය කරන්න කියලා කියනවා. හරි. ඒ කියන්නේ හොඳට තේරුම් ගන්න කියන එක. එතකොට මේකෙදි මම එයා ඇති කරන බලයයි මේකෙදි ඇති කරන බලයයි අපි ගත්තන් පස්සේ හරිද හොඳට තේරුම් ගන්න කියන එක. මේකට අපි මේකෙදි එයා ඇඟිල්ල මත ඇති කරන පීඩනය පීඩම් ඩෙල්ටා පීඩම් වැඩි පීඩනය එක කියලා මම ගන්නවා. මෙයාගේ පීඩනය ඩෙල්ටා P2 නම් මෙන්න මේ දෙන්න අතර සම්බන්ධයක් ගන්න කියලා තියෙනවා අපිට. අපිට මේක කියන දිගවල් සමානයි පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාව සමානයි කියන නිසා අපි තර්ක කරනවා පොයිසෝල් සමීකරණයෙන් ෆයි r වල හතරවෙනි බලය බෙදීම 8යි නීටා ඩෙල්ටා p බෙදීම l කියලා ගන්න. හොඳයි සම්බන්ධය. අපිට කියනවා පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාවයේ අවස්ථා දෙකේම සමානයි කියලා කියනවා. අපි දන්නවා ෆයි පදේ කොහොමත් නියතයක්. එකම තරලයේ නිසා මොකද වෙන්නේ? 8යි නීට පදේ නියතයක්. l නියතයක් කියලා අපි දන්නවා. පැහැදිලි. එතන මේ පද ඔක්කොම නියතයක් කරනවා නම් මට ගන්න පුළුවන් හොඳට තේරුම් ගන්න කියන එක. හරිද? මට ගන්න පුළුවන් නියතය සමානයි r වල 4 වතාවක් ඩෙල්ටා p කොහොමද අපි ගන්න සම්බන්ධය? හරි ලේසි. අපි බොයිල් නියම හිතනවාද? p1 pv කියන ගුණිතේ නියතයක් නිසා තමයි p1 v1 සමානයි p2 v2 අවස්ථා දෙකකට දාන්න පුළුවන්. ඒ වගේ තමයි මොකක් හරි දෙකක ගුණිතයක් නියතය සමානයි නම් ඒක අවස්ථා දෙකකට දාන්න පුළුවන්. r1 4 වතාවක් ඩෙල්ටා p1 සමානයි r2 4 වතාවක් ඩෙල්ටා p2. පැහැදිලි. අපෙන් අහන්නේ මොකද්ද දැන්? අපෙන් අහන්නේ මෙන්න මෙයාව ගණනය කරන්න කොච්චරද කියලා. මෙයා වගේ කී ගුණයක්ද කියලා. හරි. අපි දන්නවා r1 කියන එක නෑ කොච්චරද? 0.4 මිලිමීටර නේ. ඒතර මෙයත් මෙයත් මිලිමීටර මෙයත් මිලිමීටර නිසා අපි මිලිමීටර පරිවර්තන කරන්න ඕනේ නැහැ මීටර වලට. එහෙනම් 0.4 අපි දන්නවා. ඒතර අරය කොච්චරක්ද? 0.2. එහෙනම් 0.2 වතාවක් 0.2 වතාවක් 0.2 වතාවක් 0.2 ගුණ කිරීම ඩෙල්ටා p1 සමානයි. මෙයා කොච්චරක්ද? 0.1 වතාවක් 0.1 වතාවක් 0.1 වතාවක් 0.1 වතාවක් ඩෙල්ටා p2. අයි අරයනේ අපිට ඕනේ. හැම එකෙම දශම ඉලක්කම් 4 ගන්න තියෙන. ඒතර ඔක්කොම කපලා ඉවරනවා. 2 4 8 16. 16යි ඩෙල්ටා p1 සමානයි ඩෙල්ටා p2 කියනවා. ඒතර මෙයා කොච්චරක්ද? කලින් පීඩනය වගේ 16 ගුණයක් වෙන්න ඕන. තේරුණාද කියන එක? හරි. 16 ගුණයක් වෙන්න ඕන. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ 2012 ප්‍රශ්නේ
44 වෙනි එක 2012 44 වෙනි ප්‍රශ්නේ. හරිද? විශාල පිහිනුම් තටාකයක ජලය තුල ඇති සෙල්ලම් තුවක්කුවකින් අරය ඒ වූ ඊයම් බෝලෙන් රූපේ පෙන්වන ඇති පරිදි විදුණු ලැබේ. හිට සාමාන්‍ය අමාරු ප්‍රශ්නයක් කියලා ඒදෝ සැලකුවේ. හරිද? ජලය සහ ඊයම් වල ඝනත්ව පිළිවෙලින් ρ W සහ ρ PB වන අතර ජලයේ දුෂ්‍රාවීතාවය නීට වේ. එක්තරා මොහොතකදී බෝලයේ ප්‍රවේගයේ XY සංරචක පිළිවෙලින් Vx සහ Vy වෙනව නම් මොහොතේදී අනුරූප ත්වරණ සංරචකයන්ගේ විශාලත්ව ගණනය කරන්න කියලා කියනවා. පැහැදිලිද? හොඳට තේරුම් ගන්න කියන කොටස. එතකොට මෙතනදී අපි දන්නවා මෙතනින් විදින වස්තුව. හරි. මෙතනින් විදින වස්තුව. හරි. මෙහෙම ගිහිල්ලා මෙයා මේ පිහිටුමට ආවා කියලා කියනවනේ. හරි. මේ බලන්න මේ ගාන තරක් කරන විදිහ. දැන් මේ වස්තුව ඉන්නේ මේ පිහිටුමේ. ඇත්තට මෙයාට ප්‍රවේගය තියෙන්නේ මේ පැත්තට තියෙන සම්ප්‍රයුක්ත එක. නමුත් දැන් මෙයාට මොකද වෙන්නේ කියන්නේ මෙයාට මේ පැත්තට ප්‍රවේගයක් තියෙනවා Vy කියලා. මේ පැත්තට ප්‍රවේගයක් තියෙනවා Vx කියලා. ඒ මෙයා මෙහෙට යන්නත් හදනවා මෙහෙට යන්නත් හදනවා. තාම ආන්ත ප්‍රවේගයක් ඇවිල්ලා නැති නිසා මෙයාට ත්වරණයේ ශුන්‍යයක් වෙන්නේ නැහැ. හරි. එතකොට මෙයා මේ පැත්තට යන්න හදනකොට ඊට විරුද්ධ අතට මොකක් වෙනවද? දුෂ්‍රාවී බලයක් ඇති වෙනවා. Fx කියලා මම ගන්නම්කෝ. දුෂ්‍රාවී බලය. මෙයා මෙහෙට යන්න හදනකොට ඊට විරුද්ධව දුෂ්‍රාවී බලයක් ඇති වෙනවා. Fy කියලා. පැහැදිලිද කියන්නේ? හරිද? ඇත්තම වස්තුව මෙහෙට යන්න හදනකොට එයා මත සම්ප්‍රයුක්ත දුෂ්‍රාවී බලය මේ පැත්තට තියෙනවා. චලිතන පැත්තට විරුද්ධව. මීට අමතරව මේකේ අනිවාර්යෙන් තියෙන බල තියෙන මොනවද? මෙයාගේ බර තියෙනවා 15 mg. උඩුකුරුතර පොදින උඩට u කියලා. උඩුකුරුතර මේ පැති වලට නෑ. සිරස් විහිළට ක්‍රියාත්මක වෙන්නේ. හරි. ඔන්න ඕක තමයි තරකේ තියෙන උතර තියෙන. බලේ ලකුණු කරගන්න. හරි. අපි මේකේ මුලින්ම ගාන හදලා ලේසි. මට මෙන්න මේ x පැත්තෙන් තර්ක කරගන්න එක. ත්වරණය හොයන්න. පැහැදිලිද? x පැත්තෙන් තර්ක කරගන්න එක. හරි. ඒතර අපි දැන් මෙයාව x පැත්තෙන් තර්ක කරගන්න ගියන් පස්සේ හරිද? මෙයාට මට දාන්න පුළුවන්. මෙයා මේ පැත්තට චලිත මේ පැත්තට තමයි ප්‍රතිරෝධී බලය තියෙන්නේ. හරිද? අපි දානවා මේක දානවා මෙන්න මේ x අක්ෂයේ පැත්තට x අක්ෂයට f සමානයි m දානවා. ඒතර තියෙන එකම බලය මොකද්ද? තියෙන එකම බලය මොකද්ද? මේ ප්‍රතිරෝධී බලය මේ පැත්තට තියෙන්නේ. ඒතර තියෙන ප්‍රතිරෝධී බලය අපි ගත්තම පස්සේ අපිට ගන්න පුළුවන් කොච්චරද කියනවා. මෙයා කොච්චරද? 6යි 5 නීටා අරය a කියනවා. a වතාවක් vx සමානයි. මෙයාගේ මට ස්කන්ධ මෙයාගේ මට ස්කන්ධය ලියන්න පුළුවන්. මෙයාගේ ස්කන්ධය පිළිබඳව ලියන්න පුළුවන්. මෙන්න මෙතනින් තර්ක කරගන්න එක. හරි. අපිට ස්කන්ධය ගන්න පුළුවන්. ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාවය. මොන ওই පැත්තෙන් හිතන්න පුළුවන්. හරි. ඒතර අපි දන්නවා මෙයාගේ ඝනත්වය කොච්චරක්ද? ρ pb කියලා දුන්නා. පරිමාව 3න් 4ක් 5a ඝනය. වතාවක් මම ගන්නවා ax කියලා තොරණය. 5ට 5 පදේ කැපෙනවා. මෙතන 2යි මෙතන 3ක් වෙනවා. මෙයා මෙහෙට ආවම 9යි නීටා aට 1 එකක් කපලා යනවා. vx කියන එක කෙනා සමානයි ρ pb. හරි. මෙයා මෙහෙට ආවම මෙතන වතාවක් 2 ඉතිරි වෙලා තියෙනවා. a වර්ග වතාවක් ax කියලා තියෙනවා. එතන මට මෙයාව ලියන්න පුළුවන් 9යි නීටා vx බෙදීම 2යි a වර්ග ρ pb කියන එක කෙනා සමානයි ax කියලා ගන්න පුළුවන්. ax කියලා ගන්න පුළුවන්. හරි. ඒතර අපිට x පැත්තේ සංරචක විදියට මෙන්න මේ පදේ ගන්න. අපිට උත්තර ගත්තම සූත්‍රාංක 1ක් තියෙනවා, උත්තராංක 2ක් තියෙනවා, 3ක් තියෙනවා. පැහැදිලිද? උත්තராංක 3 වැරදිනේ. පැහැදිලිද කියන එක. උත්තராංක 5 වැරදිනේ. ඒතර උත්තராංක 1 සහ 3 තමයි හරියන්නේ. පැහැදිලි. 1 සහ 3 තමයි අපිට ගන්න වෙන්නේ. තේරුණා? ඊට පස්සේ අපි y පැත්තට දැම්මොත් එහෙම හරිද? තේරුම් ගන්න මේ. y පැත්තට අපිට දැම්මොත් එහෙම අපි දානවා y අක්ෂයේ පැත්තට. y අක්ෂයේ පැත්තට අපි දානවා. ඒතර එයා මත මොනවද තියෙන බලන්න. එයා දැන් මේ පැත්තට චලිත වෙන්න හදන්නේ. ඒතර මෙයා මේ පැත්තට යන්නේ. ඒතර අපි මේ පැත්තට දාන f සමාන m. ඊයන පැත්තට දාන f සමාන m. ඒතර මෙයා මත අපි ගත්තොත් එහෙම තියෙන බල ගත්තොත් එහෙම 15 mg තියෙනවා. උඩට තියෙනවා u ඍණ f කියලා. පැහැදිලි. ඒතර අපි දන්නවා f සමානයි m අපි දැම්මොත් එහෙම පහළ දිශාවට හොඳට තේරුම් ගන්න කියන එක. mg ඍණ u ඍණ fy කියන එක කෙනා සමානයි may කියලා ගන්නවා. mg මෙතනත් m කියලා තියෙනවා. අපිට m කියන එක කෙනා ගන්න පුළුවන්. මතක නේද? 3න් 4ක් 5a ඝනය ρ pb කියන එක කෙනා වතාවක් g ඍණ උඩුකුරු තෙරපුම 3න් 4ක් 5a ඝනය පැහැදිලිද? ඒ ඝනය v ගිලුණු පරිමාව. අපි දන්නවා උඩුකුරු තෙරපුම අපි ගන්න කොහමද? v කියන එක කෙනා අපි ගන්නේ කොහමද? v කියන එක u කියන එක කෙනා සමානයි v ρ g නේද? v කියන්නේ ගිලුණු පරිමාව, ρ කියන්නේ ගිලුණු ද්‍රවයේ ඝනත්වය. අපිට යා කිව්ව ρ pb කියලා නේ. ρ w කියලා. sorry ρ w.
වතාවක් g වින f කියන එක මට ගන්න පුළුවන් 6යි 5 නීටා r v නෙමෙයි r නෙමෙයි a තියෙන්නේ a වතාවක් b y සමානයි ආපෝ ස්කන්ධය කොච්චරක්ද 3න් 4ක් 5a ඝනය වතාවක් ρ pv හොඳට තේරුම් ගන්න වතාවක් ay කියලා ගන්න පුළුවන් මේකේ මට මෙන්න මේ ay කියන එක නා සුළු කරාම උත්තරේ ගන්න පුළුවන් හැබැයි ඔයාලා විභාගෙදී එක පැත්තක් සුළු කරගත්තු නිසා අනිත් පැත්ත සුළු කරන්න යන්න එපා උත්තර ටික බලුවම මට තේරෙනවා උත්තරම් ගන්න වෙන උත්තරංක 3 වගේ උත්තරයක් තමයි ගන්න වෙන්නේ පැහැදිලිද කියන එක ඉක්මන් කරන්න උත්තරංක එක වගේ උත්තරයක් තමයි ගන්න වෙන්නේ පැහැදිලිද උත්තරංක එක වගේ එකක් නේ තුනේ තියෙන අග y කියන එක නා g කියලානේ උත්තරංක එක වගේ තමයි ගන්න වෙන්නේ ඊට පස්සේ 2013 පස්වෙනි ප්‍රශ්නේ නේ චූටි ප්‍රශ්නයක් තියෙන්නේ රූපයේ පෙන්වා ඇති පරිදි දුෂ්‍රාවීතාවයේ නීට සහ ඝනකම d වූ තෙල් තට්ටුවක් මත පෙට්ටියක් තබා d තබා ඇත තෙල් සමග ස්පර්ශන පෙට්ටියේ පෘෂ්ඨ වර්ගඵලය a වේ පෙට්ටිය v නියත වේගයෙන් ගමන් කිරීම සඳහා යෙදිය යුතු බලය කොච්චරද කියලා අහනවා. ඒක නැති අපි සාමාන්‍ය දන්න සිද්ධාන්ත කොටසක්ම තමයි තියෙන්නේ. පැහැදිලි. ඔන්න ඔහම තියෙනවා. තෙල් ස්තරයක් දාලා තියෙනවා මෙන්න මෙහෙම. පෙට්ටියක් මෙහෙම තියෙන පෙට්ටිය. මෙයා මේ පැත්තට v වේගයෙන් ඇදගෙන යන්න නම් අපි දන්නවා මේ පැත්තට දුෂ්‍රාවී බලයක් ඇති වෙනවා. දුෂ්‍රාවී බලය F කියන එක නා දුෂ්‍රාවී බලය. ඊට සමාන බලයකින් මම මේ පැත්තට තල්ලු කරන්න ඕන. එතන අපිට F කියන එක නා ගන්න පුළුවන්. A නීටා ඩෙල්ටා v බෙදීම h කියලා. F සමානයි පෘෂ්ඨමේ ස්පර්ශන පෘෂ්ඨ වර්ගඵල අපිට දුන්න කොච්චරක්ද a කියලා. දුෂ්‍රාවීතා සංගුණකයේ නීට කියලා ගන්න කියනවා. ආයෙ දිලා තියෙනවා ඝනකම d කියලානේ. මෙන්න මේ තෙල් තට්ටුවේ ඝනකම d කියලා කියනවා. ප්‍රවේග අනුක්‍රමණය. අපි දන්නවා මෙයා පෙට්ටිය v වේගයෙන් යනවා නම් මේ ස්තරයට කොච්චර වේගයක් තියෙනවද? v වේගයක් තියෙනවා. මේසේ ස්පර්ශන අංශයේ වේගය බිඳුවයි. ඒතර ප්‍රවේග වෙනස කොච්චරක්ද? v කියන මට ගන්න පුළුවන්. v කියන බිඳුව නැත්තරමනේ. ඒ ප්‍රවේග වෙනසට දාලා උස කොච්චරද? ඝනකම d. එහෙනම් මට ගන්න පුළුවන් එම නිසා f කියන එක නා සමානයි a නීටා v බෙදීම d කියලා ගන්න පුළුවන්. a නීටා v බෙදීම d කියලා ගන්න පුළුවන්. සාමාන්‍ය ලේසි ප්‍රශ්නයක් ඒ වෙලේ තියෙනවා. ඊට පස්සේ 2014 අවුරුද්දේ 35 වෙනි ප්‍රශ්නේ උස 0.01ක් වන විශාල පෘෂ්ඨික වර්ගඵලයෙන් යුතු දුෂ්‍රාවීතාවය 0.07 දෙයක් වන ලීසිරකින් පුරවා ඇති තිරස් දිග තිරස් ඍජුවනාශ්‍රාකාර නලයක කොටසක් රූපේ පෙන්වා ඇත. නලයේ ඉහළ සහ පහළ පෘෂ්ඨ අතර මධ්‍යතලයේ ඔස්සේ පෘෂ්ඨ වර්ගඵලයේ 0.4ක් වන තුනි p තහඩුවක් 0.02ක වේගයකින් රූපේ පෙනෙන පරිදි ඇදගෙන යාමට අවශ්‍ය f බලය කොච්චරක්ද කියලා අහනවා. තේරුණාද කියන එක හරියට. ඒතර අපි දන්නවා මෙන්න මෙහෙම කොටසක් තියෙනවා. හරිද? ඔන්න ඔහම කොටසක් තියෙනවා. මේක සම්පූර්ණ මෙන්න මෙතන තියෙනවා. මෙන්න මේ වගේ තහඩුවක් තියෙනවා. තුනී කියලා කියනවා මෙන්න මෙයාව. හරිද? තුනී කියලා කියනවා. එතකොට මෙයා මොකද වෙන්නේ? මෙන්න මේ වගේ තෙලකින් පුරවලා තියෙනවා කියලා කියනවා. හරි. අපි දන්නවා මේ ප්‍රමාණය කොච්චරක්ද? මේ ප්‍රමාණය කොච්චරක්ද? මෙයා කොච්චරක්ද? 0.01 6 මීටර කියලා කියනවා. හරි. මෙයාගේ අපිට දීලා තියෙනවා පෘෂ්ඨික වර්ගඵලය 0.4ක් කියලා කියන වේගය 0.02ක් කියනවා. මෙයා මේ පැත්තට අදගෙන යනවලු v සමානයි 0.02 ms ඍණ 1යි. හරිද? මෙයාගේ වර්ගඵලය කොච්චරක්ද? a සමානයි 0.4යි වර්ග මීටර. හරිද? 0.4යි වර්ග මීටර කියලා ගන්නවා. දුෂ්‍රාවීතා සංගුණකයේ අපිට දීලා කොච්චරක්ද? මීටර කියන එක කෙනා සමානයි 0.072 කියලා දීලා තියෙනවා. මෙයා මෙහෙට ඇදගෙන යන්න නම් හොඳට තේරුම් ගන්න කියන එක. මම ගන්න මෙයා මෙහෙට ඇදගෙන යන්න. හරිද? මේ f කියලා මම ගන්නවා ඇදගෙන යාමට අවශ්‍ය බලය. ඇදගෙන යාමට අවශ්‍ය බලය. ඒතර ඊට අපි දන්නතොර මෙයා මේ පැත්තට චලිත වෙනකොට ඊට විරුද්ධව දුෂ්‍රාවී බල ඇති වෙනවා. දෙකක් ඇති වෙනවා. අයියේ මේ පෘෂ්ඨ දෙකම ස්පර්ශ වෙනවා. ඒතර අපි ගන්න මෙන්න මේ f කියන්නේ කවුද? මේවා කවුද මේ f කියලා කියන්නේ? දුෂ්‍රාවී බල. දුෂ්‍රාවී බල. පැහැදිලි කියන්නේ. ඒතර අපිට ගන්න පුළුවන් මෙතනදී මෙයා මත මෙහෙට මෙයා ඇදගෙන යන්න අවශ්‍ය බලය ඒකාකාර ප්‍රවේගයෙන් යන නිසා මේ පැත්තට තියෙන බලය මේ පැත්තට තියෙන බල වලට සමානයි. එහෙනම් ඇදගෙන යාමට අවශ්‍ය බලය F කියන එක කෙනා හරිද? සමානයි දුෂ්‍රාවී බල කොච්චරද? 2යි F නෝට් තියෙනවා. පැහැදිලි කියන්නේ. එහෙනම් මට එක F නෝට් එකක් වෙන්න පුළුවන් දුෂ්‍රාවී බලය F නෝට් කියන එක කෙනා සමානයි
නීටා ඩෙල්ටා v බෙදීම h f නෝට් සමානයි ස්පර්ශන වර්ගඵලය කොච්චරක්ද 0.4යි මම එයා ගන්නවා 4 වැඩි කිරීම 10 ඍණ 1යි නීටා කොච්චරක්ද 72 වැඩි කිරීම 10 ඍණ 3යි ප්‍රවේග වෙනස කොච්චරක්ද 4 වැඩි ප්‍රවේග වෙනස මේ 0.02යි නේ එහෙම හොඳ බලන්න කියන එක එයා මම ගන්නවා 2 වැඩි කිරීම 10 ඍණ 2 බෙදීම මේ බලන්න මෙතන මේ ස්තරයේ ප්‍රවේගය මේ පෙට්ටියේ ප්‍රවේගය වෙනවා. ඒතර මෙන්න මෙතන ප්‍රවේග කොච්චරක්ද බිඳුවයි. පැහැදිලිද? ඒතර ඒට සමාන ප්‍රවේගයක් මෙන්න මෙතනක් තියෙනවා. අයි මේ පෙට්ටියේ සම්පූර්ණ v වේතර එයත් එක්ක සම්බන්ධ වෙච්ච හැම අංශුවකම වේග කොච්චරක්ද? ඒ අදාළ ප්‍රවේගය තියෙනවා. මෙතන ප්‍රවේග කොච්චරක්ද? v සමානයි බිඳුවයි. පැහැදිලිද කියන එක. අපිට ඕන ප්‍රවේග අනුක්‍රමණය නිසා ප්‍රවේග වෙනසක්. ඒතර මම ගත්තොත් මෙයා 0.02යි කියලා මම ගන්න මෙතන බිඳුව විතර. මේ ප්‍රවේග වෙනසට දාලා දිග කොච්චරක්ද? මේ මුළු දිගින් අර්ධයක්. මුළු දිග කොච්චරක්ද? 0.01 ඒක දෙකෙන් බෙදුන කොච්චරක්ද? 0.008යි. එහෙනම් මට කොච්චරක් වෙනවද? 8 වැඩි කිරීම 10 ඍණ 3යි කියලා. මේ 10 ඍණ 3ට මෙයාව කැපෙනවා. පැහැදිලිද? 4ත් 2 8යි මෙයාව කැපෙනවා. එතකොට මට කොච්චරක් වෙනවද? f නෝට් සමානයි 72 වැඩි කිරීම 10 ඍණ 3ක් යනවා. ඇදගෙන යාමට අවශ්‍ය බලය f කියන එක්කෙනා සමානයි 2යි f නෝට්. එහෙනම් f කියන එක්කෙනා සමානයි දෙවතාවක් 72 වැඩි කිරීම 10 ඍණ 3යි. ඒ කියන්නේ f සමානයි 144 වැඩි කිරීම 10 ඍණ 3යි. f සමානයි කොච්චරක්ද? 1.44 වැඩි කිරීම 10 ඍණ 1යි නිව්ටන්. ඔක තමයි අහලා තියෙන්නේ. ඉක්මන් කරන්න. කොහොමද දෙන්නේ? මෙතන වැදගත් වෙන්නේ මේකේ දැන් ඇත්තම ගත්තොත් මේකේ ඝනකම නොසලකා හරින කියපු නිසා මෙයාගේ මේ පැත්තේ උසයි මේ පැත්තේ උසයි මෙතන මේ ඝනකම සලකන්න ඕනේ නැති නිසා මුළු දිග අපි ගත්තා 0.01 කියලා. පැහැදිලිද? මෙයාගේ මේ උඩ පැත්තත් මේ ද්‍රවයත් එක්ක ස්පර්ශ වෙනවා. ඒ නිසා ඒ තහඩුවටත් v ප්‍රවේගයක් තියෙන නිසා එයා මත දුෂ්‍රාවි බලය ඇති වෙනවා. මෙයා මතත් v ප්‍රවේගයක් බලපාන නිසා එයා මත දුෂ්‍රාවි බලය ඇති වෙනවා. ඒතර තහඩුවේ ඉහළ සහ පහළ වෙන පෘෂ්ඨ දෙකෙන් මොකක් වෙනවද? දුෂ්‍රාවි බල ක්‍රියාත්මක වෙනවා. පැහැදිලිද මම කියන එක? හොඳයි. හරි. මේ දාන්න කරගන්න. 2015 32 වෙනි ප්‍රශ්නේ. එක එකෙහි අරය r සහ ස්කන්ධයේ m වූ සරසම ලෝහ ගෝල 7ක් ස්කන්ධයේ 20m හා අරය 3r වූ කුහර ගෝලාකාර භාජනයක් තුල අහුරා ඇත. මෙම භාජන නිසල ගැඹුරු මුහුදක ජල පෘෂ්ඨයේ සිට නිශ්චලතාවයේ මුදා හැරිය විට එය සිරස්ව මුහුදු පතුල දෙසට ගමන් කරයි. භාජනයේ ආන්ත ප්‍රවේගය v0 ලබාගත් පසු භාජනයේ ආන්ත ප්‍රවේගය v0 ලබා ගන්නවා කියලා කියනවා. පැහැදිලිද කියන එක? එතකොට අපි දන්නවා හරි. මෙහෙම භාජනයක් තියෙනවා. මේක ඇතුලේ තියෙන ඔන්න ඔහම 1 2 3යි 4යි 5යි 6ක් තියෙනවා. ස්කන්ධය m වෙච්ච හරිද? අරය r වෙච්ච ඔය වගේ මේ හතක් තියෙනවා. ඊට අමතරව මේකේ ස්කන්ධය 20m වෙච්ච අරය 3r වෙච්ච කුහර බඳුනක තමයි මේ ටික තියෙන්නේ. මෙයා පහළට යනකොට හොඳට තේරුම් ගන්න. පහළට යනකොට මෙයා ගන්න ආන්ත ප්‍රවේගය v0 කියලා කියනවා. හරි. ඒ කියන්නේ අපි දැන් මෙයා පහළට යනකොට මෙයාගේ බර පහළට mg තියෙන ඔක්කොම බර පහළට mg තියෙනවා. උඩට u තියෙනවා. උඩුකුරු තෙරපුම. ඊට අමතරව මෙයා චලිත වන පැත්තට විරුද්ධව f කියලා දුෂ්‍රාවී බලයක් තියෙනවා. මෙයා දැන් මේ පැත්තට v0 ආන්ත ප්‍රවේගයක් ගන්නවා. ආන්ත ප්‍රවේගය. මෙතන mg තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙයා අපිට ලියන්න පුළුවන්. එතකොට මෙයාට ආන්ත ප්‍රවේගයෙන් යද්දි මොකද වෙන්නේ? වැදගත්ම දේ මොකද්ද මෙතනදී? ආන්ත ප්‍රවේගයෙන් යනකොට ආන්ත ප්‍රවේගයේදී මම මේ කතා කරා තීරවලදී ආන්ත ප්‍රවේගයේදී ත්වරණය ශුන්‍යකි. ත්වරණය ශුන්‍ය. ඒ කියන්නේ බල සමතුලිතයි. බල සමතුලිත නිසා මට දාන්න පුළුවන් ඉහළ බල සමානයි පහළ බල වලට. උඩට තියෙනවා කවුද? u ධන f කියන එක්කෙනා සමානයි පහළට තියෙනවා mg කියන එක්කෙනා. හරි. ලියන්න පුළුවන් මෙතනදී උඩට තියෙන බල ටික ගත්තොත් එහෙම උඩට තියෙන මේ උඩුකුරු තෙරපම කොච්චරක්ද? මුළු මේ හොඳ බලන්න වස්තුවේ බාහිර පරිමාව කොච්චරද? ගෝලයක් 3න් 4ක් 5 3යි r වල ඝනය 3යි r ඝනය v ගිලුණු ද්‍රවයේ ඝනත්වය ρ w මම ගත්ත ජලය කියලා වතාවක් g ධන f කියන්නේ මොකද්ද? මේ ස්ටොක් නියමයෙන් එන කියන 6i 5 නීටා r නේ 6i 5 නීටා 3i r v0 ඒ යාන්ත ප්‍රවේගනේ දැන් තියෙන v0 සමානයි ස්කන්ධය කොච්චරක්ද?
එයා මට දාන්න පුළුවන්. හරිද? මුළු ස්කන්ධය කොච්චරද? 20යි මෙතන 7යි 27යි නේ. 27යි m වතාවක් g1. පැහැදිලිද? ඊට පස්සේ මොකද වෙන්නේ කියලා බලන්න කියනවා. ඊට පස්සේ ගානේ කියනවා ආන්ත ප්‍රවේගයේ v0 ලබාගත් පසු එය විවෘත කර එය තුල ඇති ලෝහ ගෝල ඒවායේ චලිතය නොකඩවා පවත්වා ගැනීම වාජනයේ බලපෑමකින් තොරව එකිනෙක ස්වායත්තව සිරස්ස මුහුදු පතුල දෙසට යාමට ඉඩ හරින ලදී. එක් ලෝහ ගෝලයක ආන්ත ප්‍රවේගයේ v කාලයේ t සමග වෙනස් වන ආකාරය දෙන්න කියලා කියනවා. එතකොට මේ කට්ටිය ටික මුදාහැරියෙන් පස්සේ අපි දන්නවා ආන්ත ප්‍රවේගයේ රඳා පවතින්නේ 2යි r වර්ග g බෙදීම 9යි නීටා රෝ ඍණ රෝ w. හරි. ආන්ත ප්‍රවේගයේ රඳා පවතින ද්‍රව වර්ගය මත. ඒක නියතයක් නේ. ලෝහවල ඝනත්වය නියතයක්, ද්‍රවයේ ඝනත්වය නියතයක්. g නියතයක්. හැබැයි අරය වෙනස්නේ. මෙයා v0 ආන්ත ප්‍රවේගයක් ගත්තේ අරය 3යි r වෙන එක්කෙනෙක්ගේ. දැන් ලෝහ ගෝල නිදහස් වුණාම එයාලා ද්‍රවත් එක්ක ස්පර්ශ වෙනකොට එයාලා මත ඇති වෙන දුෂ්ණාවී බලත් එක්ක එයාලා ගන්න ආන්ත ප්‍රවේගය එයාලගේ අරය මත රඳා පවතිනවා. එතකොට දැන් ලෝහ ගෝලවල එක එක ලෝහ ගෝලවල තියෙන අලුත් ආන්ත ප්‍රවේගයක්. එහෙනම් මම එක ලෝහ ගෝලයක් සලකනවා මෙන්න මෙහෙම. එක ලෝහ ගෝලයක් සලකනවා මෙහෙම. හරි. මම ගන්නකො එක ලෝහ ගෝලයක් සලකනවා මෙන්න මේ විදිහට. හරි. එයාගේ ස්කන්ධය m අරය r. හරි. එයාගේ බර තියෙනවා පහළට mg. උඩට u තියෙනවා. උඩට ආන්ත ප්‍රවේගය තියෙනවා මම f1 කියලා ගත්තා. අලුත් අවස්ථාවක් නිසා. ඒතර මෙයාගේ ගලපන ආන්ත ප්‍රවේග මණ්ඩල යන පුළුවන් මෙයාලා ගන්න ආන්ත ප්‍රවේගයේදී මොකද වෙන්නේ? ත්වරණයේ ශූන්‍යයක් නිසා බල සමතුලිත. ඒතර මොකද වෙන්නේ? u ධන f කියන එක කෙනා සමානයි mg ට. u ධන f කියන එක කෙනා සමානයි mg ට. හරි. u ධන f කියන එක කෙනා සමානයි mg ට. පැහැදිලිද කියන එක? හරි. එතකොට u කියන්නේ කොච්චරක්ද? 3න් 4ක් 5r ඝණය ගිලුණු ද්‍රවයේ ඝනත්වය ρ w g ධන f කියන්නේ කවුද? 6යි 5 නීටා අරය r වතාවක් ආන්ත ප්‍රවේගය මම ගන්නවා f1 නිසා මෙයාලා දැන් පහළට නැත්තේ v1 ආන්ත ප්‍රවේගය v1 ආන්ත ප්‍රවේගය සමානයි ස්කන්ධයේ m වතාවක් g මේන් දෙවෙනි සමීකරණය v0 ආන්ත ප්‍රවේගයේදී යාමත බලපාන දුෂ්ටාවී බලය f v1 ආන්ත ප්‍රවේගයේදී යාමත බලපාන දුෂ්ටාවී බලය f1 කියලා ගන්නවා මට 1 සහ 2 බෙදලා මට ගන්න පුළුවන් 1 සහ 2 බෙදලා මට ගන්න පුළුවන් v1 හා v0 අතර සම්බන්ධයක් ගන්න පුළුවන්. අතර සම්බන්ධයක් ගන්න පුළුවන්. හොඳට තේරුම් ගන්න එක සුළු ගන්න තියෙනවා. හරි. දැන් මෙතන ප්‍රස්තාරයක් අදින්න කියලා තියෙනවා. අපි දන්නවා ආරම්භයේදී මේ ඔක්කොටම ගන්න පුළුවන් ප්‍රවේගය. මෙයාලා ඉන්නේ මේ වාහනය ඇතුළේ මෙන්න මේ ගෝලය ඇතුළේ තමයි මෙයාලා ඉන්නේ. ඒතකොට ඒ ඔක්කොම ගන්න ආන්ත ප්‍රවේගය කොච්චරක්ද v0 කියලා අපි ගත්තා. ඒ ඔක්කොම ගන්න ආන්ත ප්‍රවේගය කොච්චරක්ද v0 කියලා අපි ගත්තා. තේරුණාද කියන එක? v0 කියලා අපි ගත්තා. ඒතර එහෙනම් අවසාන ආරම්භයේදී මොකක් වෙනවද? එයාලා v0 කියලා ආන්ත ප්‍රවේගයට ලැබෙන්න ඕන. පැහැදිලිද කියන එක? හරි. මේක වක්‍ර ප්‍රස්ථාරයක් ආව හේතුව තමයි පහළට යන්න යන ආන්ත ප්‍රවේගය කියන එක. ප්‍රවේගය වස්තුවේ ප්‍රවේගය වැඩි වෙනවා. හැබැයි ත්වරණය අඩු වෙනවා. ඒ කියන්නේ ප්‍රවේග වෙනස් වෙන ශීඝ්‍රතාවය අඩු වෙනවා. ඒක තමයි මේ ප්‍රවක්‍රයක් ආවේ. හරිද? එහෙනම් යම් කිසි වෙලාවක් යනකොට මේ හැමෝම v0 ආන්ත ප්‍රවේගයට යන්න ඕන. ඒ නිසා මට උත්තර අංක 4 5 අයින් කරන්න පුළුවන්. පැහැදිලිද කියන එක? ගෝල ටික නිදහස් වුණාන් පස්සේ ආපහු මොකද වෙන්නේ? තනි තනි ගෝලයේ ආන්ත ප්‍රවේග වලට ලැබෙනවා. එතකොට තනි තනි ගෝලයේ ආන්ත ප්‍රවේගයට ලැබෙනකොට ඒ තනි ගෝලයක් ගන්න ආන්ත ප්‍රවේගය v1 නම් ඒ v1 කියන එක නමර වෙන මේකෙන් ගණනය කරගන්න පුළුවන්. සුළු කරාම අපිට එනවා v1 කියන එක නා සමානයි v0 බෙදීම 9ක් කියලා එනවා. v0 බෙදීම 9ක් කියලා එනවා. හරිද? ඒතර ඒ සම්බන්ධෙත් එක මට ගන්න පුළුවන් කොච්චරක් කියලාද? උත්තරේ අංක 1 විදිහට සලකන්න පුළුවන්. ආන්ත ප්‍රවේගයට ආවන් පස්සේ එතනින් එහාට යාගේ ප්‍රවේගය වැඩි වෙන්නේ නැහැ. ආන්ත ප්‍රවේගයෙන් ලැබෙන්න පුළුවන් උපරිම ප්‍රවේගය. එතනින් එහාට යාගේ ප්‍රවේගය වැඩි වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම යාලා මොකක් වෙනවද? AV ආන්ත ප්‍රවේගයම දිගටම චලිත වෙනවා. පැහැදිලිද කියන්නේ? දැන් මෙතනදී එහෙනම් මෙහෙම ආන්ත ප්‍රවේගයක් මේ වස්තුව නිදහස් මේකේ ගෝල ටික නිදහස් වුනේ නැත්තම් මේ ඔක්කොම මොකද වෙන්නේ? එකම v0 ආන්ත ප්‍රවේගයෙන් දිගටම චලිත වෙනවා. නමුත් මේක v0 ආන්ත ප්‍රවේගයට ආවන් පස්සේ මේක මේ ගෝල ටික නිදහස් වෙන නිසා ඒ තනි තනි ගෝලයක් ගන්න ආන්ත ප්‍රවේග අපි වෙන වෙනම ගණනය කරගන්න ඕන. අපිට ඒ නිසා උත්තරේ ගන්න පුළුවන් උත්තරේ අංක 1 විදියට. හරි. ඉක්මන් කරන්න. ඊට පස්සේ 2016 අවුරුද්දේ ප්‍රශ්න දෙකක් ඇවිල්ලා දෙන දුෂ්ටාවීතාවයෙන්. ඒකේ ප්‍රශ්න අංක 14 හොඳට පොඩ්ඩක් බලමු. නිශ්චල වැවක මතු පිට පෘෂ්ඨය මතින් සුළඟක් හමා යන විට රූපයේ පෙනෙන පරිදි ජලය මත පාවෙමින් තිබෙන ජපන් ජබර පඳුරක් වේගයෙන් සුළඟ හමන දිශාවට ගමන් කරන බව නිරීක්ෂණය කර ඇත. වී පිළිබඳව කර ඇති පහත ප්‍රකාශ සලකා බලන්න කියලා කියනවා. හරිද? කියන්නේ ජපන් ජබර ටික යන වේගය ආන්ත ප්‍රවේගයක් කියලා කියනද අපෝ එහෙම මොකුත් කියන්නේ නැහැ. තේරුණාද කියන එක?
වායු අණුමගින් පඳුරට ගම්මෙතා සංක්‍රමණ ශීඝ්‍රතාවය මත වීහි විශාලත්වය රඳා පවතී. ඔය එක හරිනේ. අපි දැකලා තියෙනවා සුළඟ හමන වේගය වැඩි වුණොත් මොකක් හරි වස්තුවක් පාවෙන වේගය වැඩි වෙනවා. සුළඟ හමන වේගය අඩු වුණොත් මොකක් හරි වස්තුවක් පාවෙන වේගය අඩු වෙනවා. ඒතර වායු අණු ඇවිල්ලා ජපන් ජබර පඳුරේ වැදිලා ගම්මෙතා වෙනස් කරගන්න ශීඝ්‍රතාවය මත වේගය රඳා පවතිනවා. ඒක හරි. ඒක සාමාන්‍ය ප්‍රායෝගික අවස්ථාවේ සංක්‍රමණ මුකුත් හිතන්න දෙයක් නැහැ. මොකද වෙන්නේ? හුළඟ හමන වේගය වැඩි වුණොත් වායු අංශු වේගෙන් ගමන් කළා මොකක් වෙනද? ඒවත් එක්ක ගැටිලා මොකක් වෙනද? ගම්මෙතාවේ සංක්‍රමණ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඒතර සුළඟ හමන වේගය වැඩි වෙනකොට වේගය වැඩි වෙනවා. අඩු වෙනකොට මොකක් වෙනද? වේගය අඩු වෙනවා. ඒතර ඒ වාක්‍යයේ සත්‍යය. හරි. ජලයේ දුෂ්ණාවීතාවය මත වීහි විශාලත්වය රඳා පවතී. ඔය එක හරිනේ. ඒක අපිට මෙහෙම තේරුම් කරන්න පුළුවන්. හරි. අපි ගමුකෝ මෙහෙම ජපන් ජබර පඳුර නොහොම තියෙනවා. හරිද? නොහොම තියෙනවා. මේ තියෙන්නේ ජලය. හරි. ඒතර අපි දන්නවා මෙයා ගිල්ල තියෙන මෙයාගේ බර පහළට mg තියෙනවා. මෙයා ගිල්ල යම් ප්‍රමාණයක් ගිල්ල තියෙන නිසා මෙයා මත උඩට u කියලා උඩුකුරු දරපමක් තියෙනවා. හරිද? මෙයා සුළඟ ඇවිල්ලා මේ පැත්ත හොඳ තේරුම් ගන්න මේ F කියලා මම ගන්නවා සුළඟින් යොදන බලය. සුළඟින් යොදන බලය. මේ පැත්තට සුළඟින් බලය යොදනකොට දුෂ්ණාවීතාවය නිසා මොකක් වෙනද? චලිත දිශාවට විරුද්ධ පැත්තට මෙන්න මෙහෙම බලය ඇති කරනවා. දුෂ්ණාවී බලය. දුෂ්ණාවී බලය. හරිද? මෙන්න මේ දුෂ්ණාවී බලය සමානයි a නීටා ඩෙල්ටා v බෙදීම h කියලා ගන්න පුළුවන්. පැහැදිලිද කියන එක? හරි. මෙන්න මේ v නෝට් කියන එක මේ f නෝට් කියන එක නා දුෂ්ණාවී බලය දුෂ්ණාවීතා සංගුණකය මත රඳා පවතිනවා. ඒක ප්‍රවේගයත් එක්ක සම්බන්ධ වෙනවා. එහෙනම් ප්‍රවේගය සඳහා දුෂ්ණාවීතා සංගුණකනේ දුෂ්ණාවීතාවය මත රඳා පවතී කියන එක හරි. එහෙනම් මොකද මේ b වාක්‍යයත් හරි. c කියන එක නා පඳුරේ ස්කන්ධය මත වීහි විශාලත්වය රඳා පවතී. ඔය එකත් හරිනේ. අපි දන්නවා මෙයා මේ මොකක් හරි වෙලා කොයි හරි පැත්තට ගහගෙන යනකොට අපි මෙයාට f සමානයි ma දැම්මොත් එහෙම f සමානයි ma දැම්මොත් එහෙම හොඳට තේරුම් ගන්න කියන එක f කියන්නේ මොකද්ද? මෙයාගේ මොකක් හරි අපි දැන් චලිතය සමීකරණ සලකන දිශාවට තියෙන සංප්‍රයුක්ත බලයනේ. සංප්‍රයුක්ත බලය. පැහැදිලිද කියන එක? හරි. සංප්‍රයුක්ත බලය කියන එක නා සමානයි ස්කන්ධය වතාවක් ත්වරණයනේ. පැහැදිලිද? මේ වස්තුවේ ස්කන්ධය වැඩි වුණොත් එහෙම හොඳ දෙයක්. ස්කන්ධය වැඩි වුණොත් එහෙම ත්වරණය මොකද වෙන්නේ? අඩු වෙනවා. ත්වරණය අඩු වෙනවා කියලා කියන්නේ ප්‍රවේග වෙනස් වෙන ශීඝ්‍රතාවය අඩු වෙනවා. පැහැදිලිද කියන එක? එහෙනම් ස්කන්ධය මත මොකක් වෙනවද? මෙයාගේ වේගය රඳා පවතිනවා. පැහැදිලිද? ඒක මොකද වෙන්නේ? ABC වාක්‍ය සියල්ලම සත්‍යයි. ඒක සාමාන්‍ය ප්‍රශ්නේ ඉදලා අහලා තියෙන්නේ. හරි. ඊට පස්සේ ඒ අවුරුද්දේම 41 වෙනි ප්‍රශ්න 2016 සමාන දිගකින් යුතු එහෙත් හරස්කඩරයන් සහිත පටුනල දෙකක් කෙළවරින් කෙළවරට සම්බන්ධ කර රූපය පෙන්වන ඇති පරිදි ඒ තුලින් ජලය ගලා යාමට සලස්වන ලදී. හරි. ඒවායේ හරස්කර ශීඝ්‍රතා v1 v2 ද පින්නන්තර කොහොමද දීලා තියෙනවා නම් අපිට අහනවා මේ අනුපාතය කොච්චරද කියලා අහනවා. හරි. අපි දන්නවා මෙන්න මෙහෙම කොටසක් සලකලා තියෙන්නේ. මේක ඩෙල්ටා p1 කියනවා. මෙයා ඩෙල්ටා p2 කියනවා. මේකෙදි කියන වේගය v1 කියනවා. මේක යන වේගය v2 කියලා කියනවා. හරි. මම ගන්නකො මේකේ අරය r1 මේකේ අරය මම ගන්නවා r2 කියලා. හරිද? අපි පොයිසෝල් සමීකරණය ගත්තොත් එහෙම පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාවය සමානයි ϕr වල හතරවෙනි බලය බෙදීම 8යි නීටා ඩෙල්ටා p බෙදීම l. අපි දන්නවා ϕ නියතයක් හොඳ තේරුම් ගන්න. මේකේ l නියතයක් වෙනවා. ඇයි හේතුව? එක සමාන දිගකින් කියලා කියනවා. මේකේ වැදගත්ම තර්කය තමයි ශ්‍රේණිගත නලවල මොකක් වෙනවද? ශ්‍රේණිගත නලවල q බෙදීම t මොකක් වෙනවද? නියතයකි නේ. පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාවයේ නියතයක්. එතකොට මට ඒ නිසා දාන්න පුළුවන් මේ නල දෙකට මෙන්න මේ විදිහවල මම සමීකරණ ආදේශ කරනවා. ϕ r1 වල 4 බෙදීම 8යි නීටා පළවෙනි එක්කෙනාගේ ඩෙල්ටා p1 බෙදීම l සමානයි දෙවෙනි වනේ දැම්මොත් එහෙම ϕ r2 වල 4 වෙනි බලය බෙදීම 8යි නීටා ඩෙල්ටා p2 බෙදීම l මේ පද තුනට මේ පද තුන කපලා යනවා ϕ ට ϕ කැපෙනවා. එතකොට මට එනවා r1 වල 4 වතාවක් ඩෙල්ටා p1 කියන එක්කෙනා සමානයි r2 වල 4 වතාවක් ඩෙල්ටා p2 කියලා මට එනවා වැදගත් සමීකරණයක්. නේද? වේග සම්බන්ධ කරගන්න එපා. දැන් මම මේක ඉබේ මතක් කරන්නේ වේග සම්බන්ධ කරගන්න එපා. වේග සම්බන්ධ කරන් දෙන අපිට එකම තැන මොකද්ද? මෙන්න මේක විතරයි. පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාවය. ඒක කොහොමද සම්බන්ධ වෙන්නේ?
පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාවයේ සමානයි හරස්කඩ වතාවක් වේගය. මේක අපි බර්නෝලි වලදී ඉගෙන ගන්න එක. පැහැදිලිද කියන එක. මම ගිය සති නෝටේ මතක් කරා. හරි. එතකොට මට තේරෙන්න පුළුවන් මේකේ දෙකේම පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාවය සමාන නිසා මට දාන්න පුළුවන් අවස්ථා දෙකේ A1 B1 සමානයි A2 V2 කියලා. A1 කොච්චරක්ද? 5R1 වල වර්ග වතාවක් V1 සමානයි 5R2 වල වර්ග වතාවක් V2. 5 ට 5 කැපෙනවා. අපිට හොයන්න කියලා තියෙන P1 බෙදීම P2 කියන එක නා. හරිද? හොයන්න ඕන V1 V2 ඇතුලේ. ඒතර මේකේ R අයින් කරගන්න එපා. මම මෙන්න මේ සමීකරණය දෙවෙනි සමීකරණය හරිද? දෙවෙනි සමීකරණය සම්පූර්ණයෙන් වර්ග කරනවා. 2 වර්ග කරයි. 2 වර්ග කරයි. ඒතර මොකද වටින සමීකරණය? R1 වල 4 වතාවක් V1 වර්ග සමානයි R2 වල 4 වතාවක් V2 වර්ග. ඔන්න තුන්වෙනි සමීකරණය. දැන් මට පුළුවන් ගන්න අපෙන් අහන්නේ මොකද්ද? P1 බෙදීම P2. එහෙනම් P1 delta P1 බෙදීම delta P2 කියන එක නා සමානයි. මේන් මෙතනින් ගත්තා. මෙයා මෙහෙට ආවම පස්සේ මෙයා මෙහෙට යනෝනේ. R2 4 බෙදීම R1 4. එතකොට delta P1 බෙදීම delta P2 කියන එක නා සමානයි. R2 4 කියන අපි දන්නවා මෙයා උඩට මෙයා යටට අපිට ගන්න පුළුවන් V1 බෙදීම V2 වල වර්ග විදිහට ගන්න පුළුවන්. V1 බෙදීම V2 වල වර්ග විදිහට ගන්න පුළුවන්. පැහැදිලිද කියන එක හොඳට තේරුම් ගන්න කියන කොටස. ඊට පස්සේ 2017 අවුරුද්දේ ප්‍රශ්නාංක 28. ආකූලතා තත්ත්වය ළඟා නොවන පරිදි කියන්නේ අනාකූලයි කියන එක සෑම තරලයකම දුෂ්‍රාවීතා සංගුණකයේ පවතින අගයට වඩා අඩු කළ විට පහතදන් කුමක් සත්‍ය නොවේද කියලා අහනවා. කුමක් සත්‍ය නොවේද කියලා අහනවා. පට බලන්න කියන්නේ වැරදි දේ අහන්නේ. පටු නල තුල ද්‍රව ගලන ශීඝ්‍රතාව විශාල වේ. දුෂ්‍රාවීතා සංගුණකේ අඩු කරාම පටු නල කියලා කියනෝනේ. අපිට පොයිසෝල් සමීකරණ දාන්න පුළුවන් තිරස් පටු නල වලට තමයි. එහෙනම් අපි දන්නවා පළවෙනි එකට Q බෙදීම T සමානයි 5R වල හතරවෙනි බලය බෙදීම 8යි නීටා ඩෙල්ටා P බෙදීම L කියන එක්කෙනාට අනුව පැහැදිලිද කියන එක. දුෂ්‍රාවීතා සංගුණකය අඩු කරොත් මොකද වෙන්නේ? පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. පැහැදිලිද කියන එක. අපිට ගාන මොකද්ද කියන්නේ? පටු නල තුල පරිමාප ශීඝ්‍රතාවය විශාල වේ. එහෙනම් ඒක සත්‍යයක්. අපෙන් ගන්න සත්‍ය නොවන එක. පැහැදිලිද කියන එක. හරි. දෙවෙනි එක රුධිර පොම්ප කිරීම සඳහා හෘදය මගින් සිදු කළ යුත්තේ වඩා අඩු කාර්යය කී කියලා කියනවා. පැහැදිලිද? කළ යුත්තේ වඩා අඩු කාර්යයක් කියලා කියනවා. පැහැදිලිද කියන එක. හරි. එතකොට අපි දන්නවා දෙවෙනි කොටස ගත්තන් පස්සේ කාර්ය ප්‍රමාණය අඩු වෙන්න නම් යොදන්න ඕන බලය මොකක් වෙන්න ඕනද? අඩු කරගන්න ඕන. යොදන්න ඕන බලය මොකක් වෙනවද? අඩු කරගන්න ඕන. පැහැදිලි. අපි දන්නවා හෘදය මගින් බලයක් යොදනකොට ඒ බලය යොදන පැත්තට විරුද්ධව ඝර්ෂණ බල තරලය විසින් ඇති වෙනවනේ. එහෙනම් F කියන එක්කෙනා සමානයි. හොඳට තේරුම් ගන්න. A නීටා ඩෙල්ටා V බෙදීම H කියන එක්කෙනා පැත්තෙන් තර්ක කරගන්න ඕම නිකන් මේ කොටස. හරි. අපිට නිකන් හිතන්නත් පුළුවන් බලය අඩු වෙනකොට කියන්නේ කාර්ය ප්‍රමාණය අඩු කරගන්න නම් බලය ප්‍රමාණය යොදන්න බල ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. ඒතර යොදන බල ප්‍රමාණය අඩු වෙන්න නම් ඝර්ෂණ බල අඩු වෙන්න ඕනේ. ඝර්ෂණ බල අඩු වෙන්න නම් මොකක් වෙන්න ඕනද? ඝර්ෂණ බල අඩු වෙන්න නම් මෙයාව අඩු වෙන්න ඕන. පැහැදිලිද කියන එක. හරි. එහෙනම් දුෂ්‍රාවීතා සංගුණකේ අඩු කරොත් දුෂ්‍රාවී ඝර්ෂණ බල අඩු වෙනවා. ඒ නිසා කරන්න ඕන බලය අඩු වෙනවා. ඒ නිසා කාර්ය ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් ඒකත් සත්‍යයක් දෙවෙනි එක. පැහැදිලිද කියන එක. හරි. තුන්වෙනි කොටස අපි තර්ක කරගමු. තුන්වෙනි එකකින් කියනවා බටයකින් සිසිල් බීම උරා බීම සඳහා වඩා පහසු වේ. ඔව්. අයියේ දුෂ්‍රාවීතා සංගුණකේ අඩු වෙන්න මේවා අපිට මේකෙම තර්ක කරගන්න පුළුවන් නේ. දුෂ්‍රාවීතා සංගුණකේ අඩු වෙන්න මොකක් වෙනවද? එයා මත ඒ ද්‍රවයේ තියෙන දුෂ්‍රාවීතා සංගුණකේ අඩු වෙන්න ද්‍රවයේ තියෙන දුෂ්‍රාවී ඝර්ෂණ බල අඩු වෙනවා. ප්‍රතිරෝධී බල අඩු වෙනවා. ඒතර ඝර්ෂණ බල අඩු වෙනකොට මම එයා මත කරන කාර්ය ප්‍රමාණය මොකක් වෙනවද? අඩු වෙනවා. ඒතර මට ලේසියෙන් බීම උරා ගන්න පුළුවන්. ඒ කියන්නේ සල් උදාහරණයක් ගත්තොත් සාමාන්‍ය වතුර එකේ අපි මීපැන එකක් අපි ගත්තොත් එහෙම ඔක බීම් බඩේකින් අපි උරා බොන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? වතුර බොන එක ලේසි. බීම් බොන එක මොකද? පැණි බොන එක අමාරුයි. පැහැදිලිද කියන එක හරි. හේතුව මොකද්ද? පැණි වල දුෂ්‍රාවීතා සංගුණකේ ගොඩක් වැඩි. පැහැදිලිද කියන එක හරි. එහෙනම් තුන්වෙනි වාක්‍යෙ මොකද වෙන්නේ? හරි දුෂ්‍රාවී සංගුණය අඩු කරොත් පහසු වෙනවා. 4 ගමන් කරන මෝටර රථ මත ඇතිවන වාත රෝධය නිසා ඇතිවන ප්‍රතිරෝධය අඩු වේ. හරිනේ. අපි දන්නවා ගමන් කරන මෝටර රථයක් ගත්තන් පස්සේ හරි 4 වෙනි එක අපි ගත්තන් පස්සේ දුෂ්‍රාවීතා වාතයේ තියෙන දුෂ්‍රාවීතා සංගුණකේ අඩු කරොත් එහෙනම් මොකද වෙන්නේ? එයා මත ඇතිවන ප්‍රතිරෝධී බල මොකක් වෙනවද? අඩු වෙනවනේ. ප්‍රතිරෝධී බල අඩු වෙනවා. හරි. ප්‍රතිරෝධී බල අඩු වෙනකොට හොඳ තේරුම් ගන්න කියන එක
එයා මත ඒ කියන ක්‍රියාත්මක කරන වාත ප්‍රතිරෝධී බලය අඩු වෙනවා. පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. පැහැදිලිද? පස්වෙනි එක වැහි බිඳුව ලබා ගන්න ආන්තර ප්‍රවේගයන් කුඩා වේ කියලා කියනවා. අපි දන්නවා v සමානයි 2i r වර්ග g බෙදීම 9i නීටා ρ ඍණ ρ w නේ. පැහැදිලිද කියන්නේ? දුෂ්‍රාවීතා සංගුණකේ අඩු කරොත් එහෙම ආන්ත ප්‍රවේග මොකක් වෙනවද? වැඩි වෙන්න ඕන. දුෂ්‍රාවීතා සංගුණකේ අඩු කරොත් එහෙම ආන්ත ප්‍රවේග වැඩි වෙන්න ඕන. පැහැදිලිද කියන එකයි. ඒ නිසා අපෙන් අහන්නේ මොකද ආන්ත ප්‍රවේග කුඩා වේ කියලා කියන්නේ ඒක අසත්‍ය වාක්‍යයක්. ඒ නිසා උත්තරේ අංක 5 විදිහට සලකන්න පුළුවන්. හරිද? හරි. ඊට පස්සේ 2018 31 වෙනි ප්‍රශ්නේ. තුනී පැතලි z නම් තහඩුවක් x හා y නම් විශාල තිරස් තහඩු දෙකක් අතරම අතරමැද හිර කරලා තියෙනවා කියලා කියනවා. තහඩු දෙක මේ වගේ අරන් යනවා කියලා කියනවා. මම නිකන් මෙන්න මෙහෙම කොටසක් දෙන්නම් වෙන මුලින්ම. හරිද? උදේ තේරුම් ගන්න කියන එක. මෙන්න මෙහෙම අචල මේසයක් තියෙනවා. මෙන්න මෙහෙම අචල මේසයක් තියෙනවා. මේ මේසය මත ඔන්නෝම තෙල් තට්ටුවක් අපි තුන් දාලා තිබ්බ කියලා. මේක අචල මේසයක්. මේක අචල මේසයකි. මම මේක උඩ මොකක් හරි වස්තුවක් තියලා එයා මේ දිශාවට v වේගෙන් ඇදන් ගියා කියන්නකො. අපි දන්නවා තරල ස්තරනේ ආස්තරීයව ගලාගෙන යන්නේ. ඒතර මේ තරල ස්තරයට මෙන්න මේ v ප්‍රවේගය තියෙනවා. ඊට පස්සේ මෙයා ඊට වඩා අඩු වෙනවා. ඊට පස්සේ මෙයා අඩු වෙනවා. මෙයා ඊට වඩා අඩු වෙනවා. මෙයා මොකක් වෙනවද? v සමානයි බිඳුවක් වෙනවා. මොකද සාමාන්‍යයෙන් වෙන්නේ. අපි ගත්තොත් මෙහෙම ඔන්න ඔහොම තියෙනවා. තරල ස්තර දෙකක්. ඔන්න ඔහොම මේ කොටස් දෙකක් තියෙනවා. තහඩු දෙකක් තියෙනවා. මේ දෙක අතර තරල ස්තරයක් දාලා තියෙනවා. මම මේ තහඩුවත් මේ පැත්තට v වේගෙන් අරගෙන යනවා. මෙයත් මේ පැත්තට v වේගෙන් අරගෙන යනවා. දැන් මේ තරල ස්තර වල අපි ප්‍රවේග ව්‍යාප්තිය ඇඳුත් එහෙම පැහැදිලිද කියන්නේ? ප්‍රවේග ව්‍යාප්තිය අපි ඇඳුත් එහෙම මෙයා නිසා මෙයා සාපේක්ෂව සලකද්දි මෙයා චලනය කරද්දි මෙයා නිශ්චලයි කියලා සලකන්න. මෙන්න මෙහෙම අදින්නේ. මෙයා චලනය වුණොත් මෙයාට v වේගය තියෙනවා. ඊට පස්සේ මෙයා ඊට වඩා අඩු වෙනවා, ඊට වඩා අඩු වෙනවා, ඊට වඩා අඩු වෙනවා, ඊට වඩා අඩු වෙනවා. මම මේක මේ ටික අයින් කරන්නම්කෝ මේ ටික. තරල කොටස් ටික. මෙයා ඊට වඩා අඩු වෙනවා, මෙයා බිඳුවක් වෙන්න ඕන. මෙයා නැවතිලා මෙයා චලනය වුණා. දැන් මෙයා චලනය වෙන නිසා මෙයා නතර කරලා හොඳට තේරුම් ගන්න කියන එක. මෙයා නතර කරලා මෙයා යවුණා. මෙයා මෙහෙට v වේගයක් තියෙනවා. ඊට පස්සේ මෙයා මෙහෙට වෙනවා. මෙයා ඔහොම අඩු වෙලා මෙතන මෙයා මොකද බිඳුවක් වෙනවා. අපි දැන් සංප්‍රයුක්තයෙන් දුත් කොහොමද දෙන්නේ මෙයාලා? සංප්‍රයුක්තයෙන් දුත් එහෙනම් මොකද වෙන්නේ? හොඳට තේරුම් ගන්න කියන එක. මේ පැත්තට බිඳුවයි මෙහෙට v වේගයක් නේ. ඒතර මෙතන අපි ගත්තොත් එහෙම අංශු ඔන්න ඔහොම මෙතන 1යි මෙතන ඔහොම 2යි මෙතන බිඳුව. මෙයාට කොහොමත් මෙහෙට v වේගයක් තියෙනවා. මෙයාගේ සංප්‍රයුක්තය ගත්තම මෙහෙට වැඩි. මෙයා මෙච්චරක් වගේ තියෙනවා. මේ දෙන්නගේ සංප්‍රයුක්තය ගත්තම මෙහෙට වැඩි. මෙච්චරක් තියෙනවා. මේ දෙන්න මොකද විශාලත්වයෙන් සමානයි වගේ නේ. පැහැදිලිද? එතන මොකද වෙන්නේ? එහෙනම් එයා බිඳුව. මෙන්න මෙතන තමයි බිඳුවක් වෙන්නේ. මේ දෙකෙන් මොකද වෙන්නේ? මෙහෙට වඩා මෙහෙ වැඩි වගේ. මෙයා මෙහෙට වැඩි වෙනවා. කොහොම වැඩි වෙනවා? මෙයා මෙහෙට ගොඩක් වැඩි වෙනවා. ඔහොම තමයි තහඩු දෙක චලනය වුණා නම් තහඩු දෙකම චලනවා නම් තරල ස්තර වල ප්‍රවේග ව්‍යාප්තිය වෙනස් වෙන්නේ. පැහැදිලිද මම කියන එක හොඳට තේරුම් ගන්න කියන කොටස. හොඳයි. හරි. මෙතන මම නිකන් උදාහරණ අවස්ථා දෙකක් ගත්තේ. හරිද? ඊට දැන් ගානේ කියලා තියෙන මොකද්ද? xy කියලා තහඩු දෙකක් තියෙනවා. ඒ තහඩු දෙක කොහොමද වෙනස් වෙන්නේ කියලා තමයි අපිට හොයන්න කියලා තියෙන්නේ. පැහැදිලිද කියන එක? v තිරස් වේගෙන් මේක අරන් යනවා කියලා අපිට කියනවා. පැහැදිලි. තිරස් වේගෙන් අපිට මෙන්න මේ කොටසක් අරන් යනවා කියලා කියනවා. ඉසෙත් තහඩුව තිරස් v නියත වේගයෙන් දකුණු දෙසට හරිද? x නම් එහෙනම් තහඩු දෙකක් අතර තියෙනවා කියලා කියනවා. x නිශ්චලයි කියලා අපිට කියනවා. පැහැදිලිද කියන එක? අපිට දැන් ගානේ කියන විදිහට x කියලා තහඩුවක් තියෙනවා. y කියලා තහඩුවක් තියෙනවා. a මැද z කියලා තහඩුවක් තියෙනවා. මෙයා මෙහෙට v වේගෙන් අරන් යනවා. මෙයා මේ පැත්තට v බෙදීම දෙකෙන් අරන් යනවා. මෙයා නිශ්චලයි කියලා කියනවා. අපි දැන් අදිමුකෝ මෙයා නිසා මොකද වෙන්නේ කියලා? මෙයා නිසා මේ පැත්තට අපි ගත්තොත් මෙහෙම තරල ස්තර මොහොම මම ගන්නකො මේ ටිකක් ගන්නකො. 1යි එතන 1යි මෙයයි. 1යි මැද 1යි මෙයයි මෙයයි. මෙයා මෙහෙට v වේගයක් තියෙනවා. මෙයා මොකද වෙන්නේ? මෙහෙම මෙහෙට කොහොම වෙන්නේ? මෙයා බිඳුවයි.
මෙයා මොකද වෙන්නේ? මේට සමාන ප්‍රමාණයකින් බීම නෙමෙයි හරිද? මම ටික ටික අඩු වෙනවානේ. ඔන්නෝම ටික ටික මෙයත් එක්ක සමානවම අඩු කරගන්න ඕනේ. හතර බිඳුව. මෙයා චලනය වුණා නම් දැන් මෙයා චලන නම් මොකද වෙන්නේ කියනකො? මෙයා චලනය වුණා නම් අනිවාර්යයෙන් මොකක් වෙන්න ඕනද? මීටර් කියන්නේ අපි මෙයා මං යන්නේ සෙන්ටිමීටර 10ක් නම් මෙයා මොකක් වෙනවා? සෙන්ටිමීටර 5ක් විතර ප්‍රමාණයක් තමයි අඳින්න වෙන්නේ. මෙයා ඊට වඩා අඩු ප්‍රමාණයක් අඳින්න ඕන. මෙයා කොහොම? මෙයා කොහොම? කොහොම තමයි වෙනස් වෙන්නේ. පැහැදිලිද කියන එක. ඇයි මෙයාට වඩා මෙයාගේ ප්‍රමාණය අඩු කරන්න. උතර අපිට මේ උත්තර පහ ගත්තොත් එහෙම අපි දන්නවා මැද කියන හොඳ දරන. මැද කොටසේ තමයි උපරිම ප්‍රවේගයක් තියෙන්න ඕන. උතර අපිට ඒ නිසා උත්තරාංක උත්තරාංක දෙක ඉවත් කරන්න පුළුවන්. පැහැදිලිද කියන එක. හරි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම තුන්වෙනි උත්තරේ කොහොමත්ම ගැළපීමක් නැහැ. මේ මෙන්න මේ ස්තරේ මෙහෙටත් v ප්‍රවේගයක් මෙහෙටත් v ප්‍රවේගයක් කොහෙත්ම තියෙන විදියක් නැහැ. පැහැදිලිද කියන එක. හරි. හොඳට තේරුම් ගන්න කියන කොටස. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මේ කොටස් වල මේකේ 15ත හඩුවට මේ පැත්තට යම් කිසි ප්‍රවේගයක් තියෙන්න ඕන. v බෙදීම දෙකක් තියෙන්න ඕන. ඒ තරකින් උත්තරාංක 1 අයින් කරන්න පුළුවන්, 2 අයින් කරන්න පුළුවන්, 3 අයින් කරන්න පුළුවන්, 4 අයින් කරන්න පුළුවන්, 5 විතරයි ඉතිරි වෙන්නේ. පැහැදිලිද කියන එක. හරි. මෙන්න මේ මැදකයි මේ දෙන්න දැන් චලනය කරන්නේ. ඒතර මෙයා මොකද? මෙයා ටික ටික අඩු වෙලා මෙයාට සාපේක්ෂව මෙයා ඔහොම අඩු වෙලා මෙතනදී මෙයාට සාපේක්ෂව බිඳුවක් වෙන්න ඕන මෙයා. මෙයාට සාපේක්ෂව මේ දහඩුව බිඳුවක් කරා. දැන් මේ දෙන්න චලනය. ඒතර මොකද වෙන්නේ? සංප්‍රයුක්තය ඇද්දොත් එහෙම මෙයාලගේ සංප්‍රයුක්තයක් ඇද්දොත් එහෙම මෙයාලගේ සම්පූර්ණයෙන්ම තරල මං අංශ වර්ග දෙනවා 1යි මෙතන 1යි 2යි මෙතන 1යි 3යි මෙතන 1යි 4යි මැද 1යි 5යි ආයේ 1යි 2යි මෙතන 1යි 3යි මෙතන කොහොමද තියෙන්නේ හරි මැදමින් එක්කෙනාට මේ පැත්තට v වේගය දෙන සම්පූර්ණයි මෙතන v මෙයා බිඳුවයි මේ දෙන්නගෙන් මොකද වෙන්නේ කියන්නකෝ මේ පැත්තට ප්‍රවේගයක් තියෙනවා මෙතනගෙන් මොකද වෙන්නේ කියන්නකෝ මේ පැත්තට ප්‍රවේගයක් තියෙනවා මෙතනින් මොකද මේ පැත්තට ටිකක් ප්‍රවේගය වැඩි මේ පැත්තට තව ටිකක් ප්‍රවේගය වැඩි. ඒ කියන්නේ මේ අතරමැත්තනකදී මොකක් වෙනවද? මෙයා ප්‍රවේගය බිඳුවක් කරගන්න පුළුවන්. මේ පැත්තට මොකද වෙන්නේ? ටික ටික ප්‍රවේගය මොකක් වෙනද? ටික ටික ප්‍රවේගය අඩු වෙනවා. ටික ටික ප්‍රවේගය අඩු වෙනවා. එහෙනම් අපි ගත්තොත් එහෙම මොකද වෙන්නේ? සාමාන්‍ය අභිරූපයෙන් ගත්තොත් එහෙම මොකද වෙන්නේ? මේකෙන් ගත්තොත් එහෙම මෙහෙට ප්‍රවේගයක් නැහැ. මෙහෙට තියෙන ටිකක් නේ. පැහැදිලි? මෙහෙම මෙහෙට වැඩිම වෙලා ආයේ ඔහොම ටිකක් මීටරට අඩු වෙනවා. තව ටිකක් අඩු වෙනවා තව ටිකක් අඩු වෙනවා තව ටිකක් අඩු වෙනවා බිඳුවයි මෙහෙට වැඩි වෙනවා මෙහෙට වැඩි වෙනවා මෙහෙට වැඩි වෙනවා මෙහෙට වැඩි වෙනවා ඕම් ওই වගේ සටහනක් තමයි කියන්නේ මෙහෙම ඇවිල්ලා මෙහෙම සටහනක් තමයි මෙයාගේ පේන්න තියෙන්නේ පැහැදිලි තියෙනවා ඒ තර්කනේ අපිට ගන්න පුළුවන් මොකද්ද උත්තරාංක 5 විදිහට සලකන්න පුළුවන් උත්තරාංක 5 විදිහට සලකන්න පුළුවන් උත්තරාංක 5 උදේ තේරුම් ගන්න කියන එක අර තහඩු දෙකක් චලනය වෙනවා නම් එක්කෙනෙක් නිශ්චල කරලා එක්කෙනෙක් මම මේ පාට පෑන් දෙහින් ඇඳලා තියෙන්නේ මෙයාව නිශ්චල කරලා කියන්නේ මෙයා චලනය වීම සැලකුවම මේ දෙන නිශ්චල කරලා මෙයාව ඇඳලා ඉතින් කොහොමද මෙයා නිශ්චලයිනේ මෙයා චලනය කරද්දි මොකද කරන්නේ මෙයාව නිශ්චල කරලා එයාගේ සරහන් ටික ඇඳලා ඒ දෙකේම සම්ප්‍රයුක්ත අපි ඊට පස්සේ ඇඳලා ඕක ගණන් අනිවාර්යෙන් එන ගණන් පැහැදිලිද කියන එක හරි ඊට පස්සේ 2019 අවුරුද්දේ 23 වෙනි ප්‍රශ්නේ පෘෂ්ඨ වර්ගඵලය 500ක් වූ තිරස්තහඩු දෙකක් අතර 2 සෙන්ටිමීටර හිඩැස දුෂ්ටාවේතා සංගුණකයේ 0.2ක් වූ තෙල් වර්ගයකින් පුරවා ඇත. පහළින් එත් තහඩුව නිශ්චල තබා ගනිමින් ඉහළින් එත් තහඩුව 5 නිව්ටන් තිරස් බලයක් යොදා චලනය කරනු ලැබේ. තෙල් වල ස්තර ප්‍රවේග තහඩුව අතර පරතරය රේඛීය විචලනය වේ නම් තෙල් වල මධ්‍ය ස්තරයේ ප්‍රවේග කොච්චරද කියලා අහන්න. පැහැදිලිද කියන්නේ? මෙන්න මෙහෙම තහඩු දෙකක් අතර තෙල් ස්තරයක් දාලා තියෙනවලු. ඔන්නෝම තෙල් ස්තරයක් දාලා තියෙනවලු. මේ තහඩුවේ ප්‍රවේගය බිඳුවයි නිශ්චලයි. මෙයා යම් කිසි වේගයකින් අරගෙන යනවා කියලා කියන මේ පැත්තට. හරි. එතකොට මෙයා මත මේ පැත්තට ඇති වෙන දුෂ්ණාවී බලයක් F කියලා. දුෂ්ණාවී බලය එයා අපිට දීලා තිනවා 5 නිව්ටන් කියලා. මේකවත් අපි හිතමු මොකක් හරි වස්තුවක් කොහොම තිබ්බ කියලා. හරි. ඒ වස්තුවේ වර්ගඵලය අපිට දෙනවා කොච්චරද 500 වර්ග සෙන්ටිමීටර කියලා දෙනවා. හරි. දුෂ්ණාවීතා සංගුණකය අපිට කොච්චරක් කියලා කියනද? දුෂ්ණාවීතා සංගුණකය 0.2ක් කියලා කියනවා. නීට කියන එකනා කොච්චරක්ද? 0.2ක් කියලා කියනවා. එහෙනම් අපි දන්නවා මෙයාට දුෂ්ණාවීතාවය පිළිබඳ නිව්ටන් නියමය A නීටා ඩෙල්ටා V බෙදීම H. දුෂ්ණාවී බලය 5 සමානයි. වර්ගඵලය 500 වැඩි කිරීම නේද? අපි දන්නවා මෙයා 5 සමානයි. 500 වැඩි කිරීම 10^4 නීට කොච්චරක්ද? 2 වැඩි කිරීම 10^1යි. ප්‍රවේග වෙනස මෙතන v අපි දන්නවා මෙතන v වුණොත් මෙතන කොච්චරක්ද? බිඳුවයි. v ඍණ බිඳුව.
බෙදනවා. ඊට අදාළ පරතරය කොච්චරක්ද? මේ පරතරය අපිට දුන්නා කොච්චරද? 2 සෙන්ටිමීටර කියලා. 2 වැඩි කිරීම 10 ඍණ 2යි. පැහැදිලි. එතකොට මට සලකන්න පුළුවන් මෙතනදී මේ 10 ඍණ 2ට මෙතනින් කපලා ගියාම 10 ඍණ 1ක් ඉතිරි. ඒක මෙතන කපලා ගියාම තව ඍණ 1ක් ඉතිරිනේ. පැහැදිලි. ඍණ 3ක් ඉතිරිනේ. පැහැදිලිද? මෙතන එකයි මෙතන එකයි. මේ දෙකට මේ දෙක කපලා ගියා. එතකොට මට එනවා මෙතන කොච්චරක්ද? 5 කියන එක්කෙනා සමානයි 0.5 වතාවක් v කියලා එනවා. එහෙනම් v සමානයි කොච්චරක්ද? මෙයා 50 බෙදීම 5 කියන්නේ 10යි ms ඍණ 1යි. ඒ කියන්නේ ඉහළ තහඩුවට කොච්චරක් තියෙනවද? 10යි ms ඍණ 1ක් තියෙන ඉහළ තහඩුවට. මැද ස්තරේ හානේ රේඛීයව ප්‍රවේග ව්‍යාප්තිය වෙනස් වෙනවා කියන නිසා මැද ස්තරේ මට ගන්න පුළුවන් ප්‍රවේග කොච්චරක්ද? හරියටම කොච්චරක් වෙනවද? ඒකෙන් භාගයක්. එහෙනම් මධ්‍යස්තර ප්‍රවේගය සමානයි 10 බෙදීම 2යි. සමානයි කොච්චරක්ද? 5යි ms ඍණ 1යි. 5යි ms ඍණ 1යි. පැහැදිලිද කියන්නේ? හරිද? කොහොම ඔය විදිහට දුෂ්ටාවීතාවය පිළිබඳ 2010 ඉඳන් 2019 වෙනකන් තියෙන MCQ සම්පූර්ණ විස්තරයක් කරගත්ත ඔයාලට. පැහැදිලි. මම හිතනවා ඔයාලට ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. ඔයාලා දැන් ඔයාලා 2000 ඉඳන් 2010 වෙනකන් තියෙන MCQ ගණන් ටික හදන සම්පූර්ණයෙන්ම. පැහැදිලිද කියන එකයි. ඒ ගණන් ටික හොඳට කල්පනා කරලා හදන්න. අමාරු මොනවා හිතන මට මගේ ෆෝන් නම්බර් මැසේජ් එකක් හරි නැත්නම් කමෙන්ට් එකක් විතරට දාන්න. තේරුණාද කියන එක හරි. ඊටසේ පාස් පේපර්ස් ටිකක් මම ඔයාලා හදන්න කියලා තිබ්බා 2013 2016 වගේ. ඊට පස්සේ 2006 මම හදන්න ඔයාලට කිව්වා 2010 පොඩ්ඩක් හදලා බලන්න. ඒ අවුරුද්දේ පොඩ්ඩක් හදලා බලන්න. ඊට පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න. 2010 12 13 2016 වගේ පොඩ්ඩක් ඒ ගණන් ටික හදනවා. හොඳට මේ රචනා ප්‍රශ්න වලින්. පැහැදිලිද කියන එකයි. අපිට දුෂ්ටාවීතාවයේ කොටස දාලා ප්‍රැක්ටිකල් එකක් කරගන්න තියෙනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් ප්‍රැක්ටිකල් එකක් කරගෙන බලාපොරොත්තු වෙනවා. තේරුණාද කියන එක හරි. ඊට පස්සේ ඔය වැටි හොඳට කරගන්න මම හිතනවා MCQ වලින් ගොඩක් ලොකු කොටස් ටික කවර් වෙන්නේ නැති කියලා. එහෙනම් ඔයාලගේ අධ්‍යයන කටයුතු සාර්ථක කරගන්න මේකත් ප්‍රයෝජනයක් අරගෙන හොඳට වැඩි කරගන්න කියලා ඔයාලට සුබ පතනවා. අපි ඊළඟ කොටසදී ආයේ ප්‍රත්‍යස්ථා කොටස තරගෙන බලාපොරොත්තු වෙනවා. පෘෂ්ටිඝාතීය තරගෙන සම්පූර්ණ ගුණ පාඩම ඉවර කරනවා. පැහැදිලිද කියන. එහෙනම් ඔයාලා හැමෝටම බුදු සරණයි. අයිබෝන්.